नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हंसा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पदाता वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि පින්තුනි අප පසුගිය දිනෙහි කතා කළේ ඒ ධර්ම චතුස්කය ගැන ජනක මුපත්තම්බක මුපපීලක උපමුඛාතක කියන මේ සතරන් ජනක උපත්තම්බක උපපීලක උපඝාතක වශයෙන් කර්මය සතර වැදෑරුම් වෙනවා කෘත්‍ය වශයෙන් ගරුක ආසන්න ආචින්න කටත්තා කම්ම කියලා එය විපාක දෙන පිළිවෙල අනුව සතර වැදෑරුම් ඊළඟට විද්ධ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය අහෝසි කම්ම කියලා විපාක දෙන කාල වශයෙන් අන්තිමට අප කතා කළේ ඒ අකුසලය කාමාවචර කුසලය රූපාවචර කුසලය අරූපාවචර කුසලයයි කියා විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් ඒක ගැනයි තවදුරටත් අපට කතා කරන්න තිබෙන්නේ නේද නෑ අපි කාය කර්ම ගැන කිව්වනේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ගැන අර කාය විඤ්ඤාතිය ගැන කතා කළානේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දෙක දැන් අපි කියමු බලන්න ඒවා දැන් අකුසලය කාමාවචර කුසලය රූපාවචර කුසලය අරූපාවචර කුසලයයි විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මයේ සතර වැදෑරුම් දැන් අකුසලය විපාක දෙන ස්ථාන වශයෙන් එයින් ප්‍රතිසන්දි විපාක ගෙන දෙන්නේ සතර අපායෙහි. කාමාවචර කුසලය කාම සුගතියෙහි. මිනිස් ලෝක දෙව්ලොව සය කියන. රූපාවචර කුසලය රූපී භ්‍රම ලෝක 16හි. අරූපාවචර කුසලය අරූප භූමි 4හි විපාක ගෙන දෙනවා. විපාක උපදිනවා. ඒ ඊළඟට ඒ අකුසලය දැන් මේ විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මයේ සතර වැදෑරුම් කියලා අකුසලයයි කාමාවචර කුසලයයි රූපාවචර කුසලයයි අරූපාවචර කුසලයයි දැන් අනු අපි අකුසලයයි කියන විට සිත් වශයෙන් තිබෙන්නේ අකුසල් සිත් 12 කාමාවචර කුසලය සිත් වශයෙන් 8යි රූපාවචර කුසලය සිත් වශයෙන් 5යි අරූපාවචර කුසලය සිත් වශයෙන් 4යි. එහෙම අකුසල් කාමාවචර කුසල් රූපාවචර කුසල් අරූපාවචර කුසල් කියන මේවා පිළිබඳ සිත් ඒ විදිහටයි දක්වා තිබෙන්නේ. ඊළඟට එයින් අකුසලය ගැන පළමු කොට සාකච්ඡා කරමු. අකුසලය කියන්නේ කුසලයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය. අකුසල කියන වචනය අටුවාවෙහි තෝරනවා
පළමු කොට කුසලය ගැන කියනවා. කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති කුසලා න කුසලාති අකුසලා කියලා. ඒ වචන වශයෙන් වචනාර්ථ වශයෙන් ගන්නා විට එහි තේරුම වන්නේ කුසල් නොවන්නේ අකුසල් කියලා. නමුත් ඒ තේරුම ගන්නට නෙවෙයි මේ විග්‍රහය කර තිබෙන්නේ. කුසල් නොවන්නේ අකුසල් කියවම විපාකත් කුසල් නෙවෙයි. ක්‍රියාත් කුසල් නෙවෙයි. ඉතින් එහෙනම් ඒවා ඔක්කොම අකුසල් වෙන්නට ඕනේ. එහෙම නෙවෙයි. කුසලයන්ට විරුද්ධ ස්වභාවය. ඒකයි අකුසල් කියන්නේ. ඒ කුසලයන්ට ප්‍රතිවිරුද්ධ ස්වභාවය යෝ අකුසල නම් වේ කියලා. අනේ අකුසලය සිදු කෙරෙන ద్వාරයන්ගේ වශයෙන් තුනකට බෙදා දක්වනවා. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා. අකුසල කාය කර්ම. ඒ නිසා අකුසලය පිළිබඳ වූ කාය කර්මය අකුසල කාය කර්මය, අකුසල වචී කර්මය, අකුසල මනෝ කර්මය කියලා ඒ කර්මද්වාර වශයෙන්. කර්මද්වාර කියන විට කර්මද්වාර තුනක් ලැබෙනවා. කර්මය සිදු කෙරෙන දොරටු. ඒ වශයෙන් ඒ කර්මද්වාර තුනක් දක්වනවා. ඒ කාය කර්මද්වාරය, වාක් කර්මද්වාරය, මනෝ කර්මද්වාරය. කාය වාක් මන. කාය කර්මද්වාරයේ කියන්නේ එක්තරා රූප ධර්මයකට. ඒ කාය කියන වචනය සාමාන්‍යයෙන් යොදා තිබෙන බව අපට තේරෙන්නේ මේ ශරීරයට. කාය කියන්නේ. නමුත් ශරීරයේම පමණක් දැක්වීම නෙවෙයි. ඇතැම් තැන්වලදී චෛතසික ධර්ම සමූහයක් කාය කියන නාමයෙන් දක්වනවා. ඒ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය යුක්තතා, චිත්ත යුක්තතා කියන ඒ තැන්වල කාය කියන ඒ වචනයෙන් දැක්වෙන්නේ චෛතසික සමූහය. වේදනා, සංඥා, සංඛාර කියන ඒ ස්කන්ධ තුනට බෙදෙන චෛතසික සමූහයටමයි කාය කියන්නේ. එතන දක්වා තිබෙනවා. මේ කාය පස්සද්ධිය ආදි වශයෙන් දැක්වෙන තැන කාය නාමයෙන් දක්වන්නේ ඒ චෛතසික සමූහය. මෙතන කායය කියන්නේ ඒ එක්තරා ධර්මයක්. ඒකට කියන්නේ කාය විඤ්ඤාති කියලා. දැන් කාය කර්මද්වාරය කියන තැන ඒ කාය කියනුයේ දොරටු වශයෙන් කායද්වාරය කියලා කියන්නේ. එතන කායද්වාරය කියන්නේ කාය විඤ්ඤාතිය. වාග්ද්වාරය, වචීද්වාරය කියන්නේ වචී විඤ්ඤාතිය. ඒ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන මේ දෙක පිළිබඳව විස්තරයක් අප ඉගෙන ගන්නේ රූපකාණ්ඩයෙන්. ඒ සිතින් උපදන රූප අතුරෙන් දෙකක් තමයි කාය විඤ්ඤාතියයි වචී විඤ්ඤාතියයි. ඒ කාය විඤ්ඤාතිය කාය කර්ම සිදු කිරීම සඳහා දොරටුව වෙනවා. ඒ නිසා ඊට කාය ద్వාරය කියලා කියනවා. ඒ වචී විඤ්ඤාතියයි කියන එක වාග් කර්ම සිදු කිරීමේ ద్వාරය වෙනවා. ඒ නිසා ඒට වචී ద్వාරය කියලා කියනවා. දැන් තවත් කාය ద్వාරයක් කියන එකක් අප ඉගෙනගෙන තිබෙනවා. මේ දැනුම අප ඉගෙනගෙන තිබෙනවා කාය ద్వාර කියන එක. දැන් සිත් හට ගන්නා ద్వාර සයක් ඉගෙනගත් අවස්ථාවේදී අපි කාය ద్వාරය කියලා දෙකක් දැනගත්තා. ඒ කාය ద్వාරයක් දැනගත්තා, කාය ద్వාරික සිද්ද දැනගත්තා. චිත්ත වීති පිළිබඳව කතා කරන විට එතන කාය ద్వාරයේ කීවේ කාය ප්‍රසාදයට. කාය ద్వාරය කියලා කීවේ ඒ කාය ප්‍රසාද සංඛ්‍යාත කාය ద్వාරය යේ ద్వාරෙහි හට ගන්නා සිත් වලට කාය ద్వාරික සිත්තේ කියලා කියනවා. එතන කාය ద్వාරයේ කීවේ විඥාන ద్వාරය. විඥාන කියන සිත් හට ගන්නා දොරටුවක් හැටියටගෙන ඒ කාය ප්‍රසාදයේ කාය ద్వාර කියන නාමයෙන් දක්වනවා.
ඒ නෙවෙයි මෙතන කායද්්වාරය කියන්නේ. මෙතන ඒ කර්ම කතාවේදී කායද්්වාරය කියන්නේ කාය විඤ්ඤාතිය. කාය විඤ්ඤාතිය කියන එක සිතින් උපදවන රූපයක්. සිත නිසා සිතින් උපදනා රූපයක්. ඒ වචීද්්වාරය කියන ඒ වාග්ද්්වාරයත් සිතින් උපදනා රූපයක් වන වචී විඤ්ඤාතියයි. ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන මේ දෙක ගැන අපට රූපකාණ්ඩයේදී කරුණු ඉගෙන ගන්නට ලැබෙනවා. එතෙක් අප දැනගත යුතුව තිබෙන්නේ මෙහිදී කාය විඤ්ඤාතියයි කියන්නේ කාය ප්‍රසාදයට නොවන බව. කාය විඤ්ඤාතියයි කියන්නේ සිතින් උපදවන එක්තරා රූපයක් බව. දැන් අපට යම් කිසිවක් ගන්නට සිතුනොත් කියන්නේ අපේ අතින් යමක් ගන්නට ඒ සිත ගැනීමේ ක්‍රියාව එහෙම පිටින්ම කිරීමෙහි සම බවක් සිතට නැහැ. ඒ ගැනීමේ චේතනාව සිතේ හට ගන්නවා. ඒ හටගත්තම ඒ ගැනීම ක්‍රියාව සිදු කිරීම වශයෙන් මේ රූප කයයි ක්‍රියා කරන්නේ. ශරීරයේ රූප කය ක්‍රියා කරනවා. ඒ රූප කය ක්‍රියා කිරීම වශයෙන් ඒ ගන්නට බලාපොරොත්තු වන දේ වෙත ශරීරය නැත්නම් අත හෝ ඒ විදිහ අවයවයක් යොමු වීම, ඒ ඇල්වීම, ඊළඟට වෙතට ගැනීම කියන මේවා ඔක්කොම මේ කායද්්වාරයේ නැත්නම් කයින් සිදු වෙනවා. කයින් මේ දේ කිරීමට හැකිවන්නේ අර චේතනාව සහිත වූ සිතින් උපදවන මේ කාය විඤ්ඤාතියයි කියන රූපය නිසා. ඒ කාය විඤ්ඤාතියයි කියන රූපයෙන් නැමෙන තැන් නමවන, දිගහැරෙන තැන් දිගහරන ඒ විදිහේ ක්‍රියාවන් සිදු කිරීමට එයයි විවහල්වන්නේ. ඒක සිතින් උපදන සිතට සමාන ආයු කාලයක් ඇති රූපයක් හැටියටයි අභිධර්මෙහි උගන්වන්නේ. සිත උපදිනකොටම ඉපද, සිත නැති වෙනකොටම නැති වෙනවා. නමුත් ඒක ඇතිවන්නේ රූප කලාපයක එක රූපයක් හැටියට. කලාපය කියන්නේ රූප මිටිය. ඒ රූප මිටියක එක රූපයක් හැටියටයි විඤ්ඤාති රූපේ උපදින්නේ. ඒ රූප මිටියෙහි තිබෙන ඉතිරි රූප චිත්තක්ෂණ 17ක අවශ්‍ය ඇති රූප. ඒවා ඒ තමන්ට ආයත ආයු කාලයේ පැවතයි නිරුද්ධ වන්නේ. නමුත් මේ විඤ්ඤාති රූපය සිත උපදිනකොටම ඉපද, සිත නැති වෙනකොටම නැති වෙනවා. ඒ නැති වෙන්නේ එයින් කල යුතු මෙහෙයීම සිදු කොට අර රූප පුඤ්ජය, ඒ කලාපගත රූප සියල්ලම ඒ සිතේ අදහස වූ පරිදි චේතනාවෙන් කරන්නට බලාපොරොත්තු වන දේ සිදු කිරීමට යෝග්‍ය වන පරිදි කය හසුරුවන තත්වයට මෙහෙකොට මෙහෙවා ඒ රූපය නිරුද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට නිරන්තරයෙන් දැන් එක කෘත්‍යයක් සිදු කිරීමේදී උපදනා ඒ සිත් එකක් නෙවෙයි මහත් රාශියක්. ඒ මහත් රාශියක් වූ සිත්වල උපදනා වූ චේතනාව කර්ම කොටගෙන ඒ චේතනා සහිත වූ සිතින් උපදවන ඒ චිත්තජ රූපේ කියන ඒවායේ එක රූපයක් හැටියට ඒ කාය විඤ්ඤාතිය උපදිනවා. ඒ කාය විඤ්ඤාතිය උපදින්නේ නැත්නම් අපට යන්න බෑ. මේ ඒ කියන්නේ ගමන් කිරීම කියන්නේ ඒ විඤ්ඤාති රූපේ නිසා සිදුවන ක්‍රියාවක්. ඒ අත්‍යසවීම, මේ පහළට දැමීම, ඇඟිලි දිගහැරීම, හැකිලීම, ඔය ආදී ඒ සියල්ලම සිදු කිරීමට ඒ විඤ්ඤාතියයි කියන රූපයයි හේතුවක්. ඒ නිසා කායද්්වාරයෙන් සිදු කරන, කියන්නේ කය මෙහෙවා කයින් සිදු කරන යම් අකුසල කර්මයක් සිදු කිරීමේදී සිතේ ඇතිවන චේතනාව හරියි. දැන් අප දන්නවා අපි කියමු කෙනෙකු සතෙකු මරන. ඒ සතා මැරීම තමාගේ අත ඒ සඳහා යොදවා ඒ සතාගේ ජීවිතය තොර කරනවා. ඒ සතාගේ ජීවිතය තොර කිරීමට නිකම්ම අත ඔහම තිබුණාට ඒ කෙරෙන්නේ නැහැනේ. සමහර විටක යම් කිසි ආයුධයක් අතින් අරගෙන ඒ සතාට ගහන්න ඕනේ. එහෙම නැත්නම්
සතාගේ දෙල්ල මිරිකලා මරන්නට ඕනේ. ඒ විදිහේ යම් කිසිවක් කරලා ඒක කරා. අන්න ඒ සිදු කිරීමට කය ඒ මිරිකීමේ ක්‍රියාව කරන්නට ඒ විදිහට කය සකස් වෙන්නට. ඒ සකස් කිරීම විඤ්ඤාති රූපයෙන් සිදු කරන දෙයක්. නැත්නම් පඨවි ධාතුව එහෙම එකක් කරන එකක් නෙවෙයි. ඒ තේජෝ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. ඒ තවත් ඒ සමග උපදන අනිත් වර්ණ ගන්ධ රස ඕජා ආදී රූප. ඒ සියලුම රූප පුඤ්ජය මේ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි මෙහෙයවන ස්වභාවය ඇත්තේ විඤ්ඤාති රූපේ. ඒ නිසා තමයි ඒකට කායද්්වාරය කියලා කියන්නේ. ඒ විඤ්ඤාති රූපේ නූපදින්නට ඒ ක්‍රියාව සිදු කරන්නට බෑ. ඒ නිසා ඒ විඤ්ඤාති රූපය ඇතිවීම හේතු කොටගෙන තමයි ඒ ක්‍රියාව ඒ වූ පරිදි සිදු කළ හැකි වන්නේ. ඒ නිසා සිතේ ඇති වුණාට මේ සතා මැරීමේ චේතනාව ඒක සිත පිළිබඳ වූ ධර්මයක් නේ චේතනාව. ඒ චේතනාව පරිදි ඒ මරණය සිදු කිරීම වන්නේ නැහැ. කයින් ඒ මරණය සිදුවන ආකාරයට ඒ ක්‍රියාව සිදු නොකළොත් අනේ ඒ ක්‍රියාව සිදු කිරීමට උපයෝගී වන කාය විඤ්ඤාතිය ඒ නිසා දක්වනවා ඒ කාය ద్వාරය නැත්නම් කාය කර්ම ద్వාරය. ඒ කාය කර්ම ద్వාරය වූ කාය විඤ්ඤාතිය නිසා තමයි ඒ ක්‍රියාව එලෙස සිදු වුනේ. අන්න ඒ නිසා ඒකට මේ දැන් කලේ අකුසල කර්මයක් ඒ අකුසල කර්මයේ සිදු කිරීම වශයෙන් ඒ චිත්තචෛතසික ධර්මයන් හටගත් කලෙහි එයට යෝග්‍ය වන පරිදි ක්‍රියාවට යෝග්‍ය වන පරිදි කය හැසිරවීම සිදු කළ කාය විඤ්ඤාතිය තමයි කාය ద్వාරය. අනේ කාය ద్వාරෙහි හටගත් කර්මය කාය කර්මය. ඒ නිසා ඒක අකුසල කාය කර්මයක්. එතකොට ප්‍රාණඝාතය කියන එක අකුසල කාය කර්මය. දැන් මේ අකුසල කාය කර්මය කෙනෙකුගේ වචනයෙන්ද සිදු කරන්නට පුළුවන්. කාහට හරි නියම කරන මේ සතාව මරන්නට නැත්නම් මැරීම මෙලෙස කරන්නටයි කියලා අන කරනවා. ඒ අන පරිදි මේ සතාගේ ජීවිතය ඒ අන ලක්තනත්තා සිදු කරනවා නම් ඒ අන දුන් තැනත්තාට අන දීමේදීම ප්‍රාණඝාත අකුසලය සිදු වෙනවා. ප්‍රාණඝාත අකුසලය සිදු වෙනවා. දැන් එතන ඒ ප්‍රාණඝාත අකුසලය කර්මය පැවතුනේ කායද්්වාරෙහි නෙවෙයි. එතන පැවතුනේ වාග්ද්්වාරෙහි, වචීද්්වාරෙහි. නමුත් ඒකට කියන්නේ නෑ වචී කර්මයක් එක්ක. ප්‍රාණඝාතය කාය කර්මයක් නෑ. අන්න ඒක දැක්වීමට කියන්නේ කාය විඤ්ඤාති සංඛාතේ කායද්්වාරේ බාහුල්ල උත්තිතෝ කාය කම්මන්නාම. එහෙමයි කියන්නේ. කාය විඤ්ඤාතියයි කියනු ලබන කායද්්වාරෙහි බහුල වශයෙන් ඇතිවන බැවින් ඒට කාය කර්මයයි කියනු ලැබේ. ඒකට ඒක වාග්ද්වාරෙහි හටගත හැකි. නමුත් ඒකට කියන්නේ නැහැ වාග් කර්මයක් කියලා. අකුසල කාය කර්මය වාග්ද්වාරෙහි හටගත්තා. දැන් අපිට පුළුවන් සොරකම් කිරීම කියන එක. ඒ සොරකම අපට කළ හැකි. එහෙම නැත්නම් අපි තව කෙනෙකුව යොදවලා එයාට කියලා කරවත හැකි. දැන් ඒ සොරකම සිදු වෙතොත් එලෙස හෝ දෙදෙනාම සොරකම් කිරීමේ අකුසලයට අසු වෙනවා. ඒ සොරකම් කිරීමේ අකුසලය සොරකම කියන එක කාය කර්මයක්. අකුසල කාය කර්මයක්. නමුත් මේ අකුසල කාය කර්මය සොරකම කළ තැනැත්තාම කෙනෙකුගේ නියමයේ පරිදි ඒ සොරකම සිදු කළ තැනැත්තාට ඒ කාය කර්මයක් වශයෙන් සිදුවන කාය ద్వාරෙහිම හටගන්නා කර්මයක් ඇටියට සිදුවන අතර ඒ සොරකම කරන්නටයි කියලා අනදුන්න තැනැත්තාට විධාන කළ තැනැත්තාට ඒ කාය කර්මයයි කියන සොරකම් මේ සොරකම් කිරීමේ අකුසලය ඇති උනේ වාග්ද්වාරෙහි.
එතකොට වාග්්වාරෙහි හටගත්ත කාය කර්මයක් ඒක. ඒකට කියන්නේ නෑ වාග් කර්ම කියලා. ඒක කාය කර්මය. මොකද ඒ ద్వාරය බහුල වශයෙන් යම් ద్వාරයක නම් හටගන්නේ ඒ අකුසලයේ ඒ වශයෙන් ඒ අකුසලය නම් කරන්නේ. ඒක කාය කර්ම. ඒ නිසායි සතුන් මරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන මේ තුන අකුසල කාය කර්ම. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කතා කිරීම කියන මේවා අකුසල වාග් කර්ම. දැන් ඒ අකුසල වාග් කර්මයේ ගතහොත් අපි බොරු කීම. දැන් කෙනෙකුට බොරු කීමේ කියන එක වාග්්වාරයේ හටගන්නා අකුසල කර්මයක්. ඒ වාග්්වාරයේ හටගන්නා අකුසල කර්මය කියන්නේ ඒකාන්තයෙන්ම වාග්්වාරයේ හටගන්නවයි කියලා නියමය කරන්නේ නැහැ. ඒ වාග්්වාරයෙහි බහුල වශයෙන් ඇතිවන කර්මයක්. දැන් කෙනෙකුට පුළුවන් බොරු ඕන තරම් ලියන්න නේ. දැන් සමහරව එහෙම ලියනවා බොරු. එතකොට ඔහු වචනේ පාවිච්චි කළේ නැහැ. නමුත් ඒ බොරු කීමේ කියන එක බහුල වශයෙන් ඇතිවන්නේ වාග්්වාරෙහි. ඒ බැවින් ඒක අකුසල වාග් කර්මයක් කියලායි වෙන්කොට. නමුත් කෙනෙකුට එය කායද්්වාරෙහිද හටගන්නට පුළුවන්. කායද්්වාරෙහි හට ගන්න අවස්ථා තිබෙනවා. දැන් වෙන එකක් මේ ලියන එක නෙවෙයි. සමහර විටක කෙනෙකුගෙන් තමා කළ දෙයක් පිළිබඳව අහනවා තවත් කෙනෙක්. වරදක් වෙන්නට පුළුවන්. ඔබ මේ වරද කළා නේද? නැත්නම් ඔබ නේද මේක කැඩුවේ, බින්දේ ආදි වශයෙන්. ඒක නැත්නම් කැඩුව බිඳුව බව ඇත්ත. නමුත් ඔහු ප්‍රෝමනා කරනවා කියන්නට Taman මේක කැඩුවෙත් නැහැ, බින්දෙත් නැහැ කියලා. ඒ නිසා කට පාවිච්චි කරන්නේ නැතිව එයාට පුළුවන් හිස සලා කියන්නට නේ නැහැ කියන්නේ. මේ කැඩුවේ ඔබද කියලා. නැහැ කියන. මේ කටින් කියන්නේ නැතුව හිස සලා. එතකොට තමා කීවේ තමා කරපු බව ඇත්ත. නමුත් කීවේ බොරුවක්. ඒ බොරුව කීවේ කටින් නෙවෙයි. හිස සලා. දැන් එතකොට මේ බොරු කීමේ අකුසලය කියන එක වාග්්වාරෙහි බහුල වශයෙන් හට ගන්නා එකක්. නමුත් මේ පුද්ගලයා ඒ අවස්ථාවේදී සිදු කළේ කායද්්වාරික. නමුත් ඒකට කියන්නේ නැහැ කායද්්වාරික අකුසල කර්මයක් කියලා. ඒකට කියන්නේම වාග් කර්මයක්. අකුසල වාග් කර්මයක්. අන්න මේ විදිහට මෙතන දක්වනවා කෙසේද තත්ත අකුසලං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං චේති. එහි අකුසලය කාය කර්මය, වාග් කර්මය, මනස් කර්මය යයි කර්මද්වාර වශයෙන් කර්මද්වාරයන්ගේ වශයෙන් ත්‍රිවිධං හෝති. දෙවදෑරුම් වේ. කතං කෙසේද? දානාති පාතෝ අදින්නා දානං කාමේසු මිච්ඡාචාරෝ චේති. කාය විඤ්ඤාති සංඛාතේ කායද්්වාරේ බාහුල්‍ය උත්තිතෝ කාය කම්මං නාම. ප්‍රාණඝාතේය, අදත්තා දානේය, කාම මිච්ඡාචාරේය කියන මේ කර්මයෝ කාය විඤ්ඤාතියයි කියනු ලබන කායද්්වාරයෙහි බහුල වශයෙන් ඇතිවන බැවින් කාය කර්ම නම් වේ. ඒ බහුල වශයෙන් කියන එක මතක තියෙන්න ඕනේ. නැත්නම් කෙනෙක් කිව්වොත් එහෙම කියන්නේ නැතුව ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිච්ඡාචාරය යන මේ අකුසල කර්ම තුන කායද්්වාරෙහි හට ගන්නා කර්මයෝය. එබැවින් කාය කර්ම නම් වේ කියලා ඒකේ සම්පූර්ණයෙන් හරි නෑ. ඒකේ අඩුවක් තිබෙනවා ඒකට. ඒ නිසා කියන්නට ඕනේ කාය විඤ්ඤාතියයි කියන නැත්නම් කායද්්වාරෙහි බහුල වශයෙන් ඇතිවෙන. ඒ බහුල වශයෙන් කියන වචනය යෙදුවේ නැත්නම් ඒ උත්තරේ සම්පූර්ණ නැහැ. ඒ බහුල වශයෙන් හරියට කාමාවචර සිත්තේ කියන වචන. දැන් කාමාවචර සිත්තේ කියන්නේ කෙනෙක් කීවොත් කාම භූමියෙහි ඇතිවන සිත් කාමාවචරයි කියලා ඒක ඒ උත්තරේ හරි නෑ. කාමාවචර සිත්තේ කියන්නේ කාම භූමියෙහි බහුල වශයෙන් ඇතිවන සිත්. බොහෝ සෙයින් ඇතිවන සිත්.
ඒ මක්නිසාද කාමාවචර සිත් රූප භූමියෙහිදී ඇති වෙනවා. ඇතම් කාමාවචර සිත් රූපී බ්‍රහ්මයින්ටත් ඇති වෙනවා. උනට කුසල් සිත් උපදින්නේ. ක්‍රියා සිත් උපදින්නේ කාමාවචර රහතන් වහන්සේලා. ඒ ඊළඟට අරූප භූමියෙත් ඇති වෙනවා ඒ කාමාවචර. ඒ නිසා කියන්නට බෑ කාම භූමියේ පමණක් ඇතිවන සිත්ය කාමාවචර සිත් කියලා. ඒ නිසායි කියන්නේ කාම භූමියේ බොහෝ සෙයින් ඇතිවන්නා වූ පවතිනා වූ සිත් වලට කාමාවචර සිත්. යන්නේ ඒ වගේ. ඒ වගේ කායද්්වාරයයි කියන නැත්නම් කාය විඤ්ඤාතියයි කියන කායද්්වාරෙහි බහුල වශයෙන් ඇතිවන්නා වූ අකුසල කර්ම වලට කාය කර්මයි කියන්නේ. එදින ඒවා තුනක්. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපෝ චේති. වචී විඤ්ඤාති සංඛාතේ වචීද්්වාරේ බාහුල වුතිතෝ වචී කම්මං නාම. මුසාවාදය කියන බොරු කීම, පිසුනා වාචේ කියන කේලාම් කීම, පරුසා වාචා කියන ඒ පරුස වචන කීම හා සම්පප්පලාපෝ යනුවෙන් දැක්වෙන නිරර්ථක වැඩක් නැති හිස් වචන කතා කිරීමේ කියන මේ කර්ම අතර වචී විඤ්ඤාති සංඛාතේ වචීද්්වාරේ වචී විඤ්ඤාතියයි කියනු ලබන වාග්්වාරයෙහි බාහුල වෘත්තිතෝ බහුල වශයෙන් හට ගන්නා බැවින් පවත්නා බැවින් වචී කම්මං නාම වචී කර්මණ මුසාවාදය පිසුනා වාචය. දැන් පිසුනා වාචය කියන එකත් අර බොරු කිව්වා වගේම කෙනෙකුට දෙදෙනෙකු බිඳුවන්නට කේලම් කියන්නේ නැතුව ලියලා ඇරතේ කියලා. ලියලා. ඒක ලියාවීම කරනකොට අතින්නේ කරන්නේ. අතේ කියන්නේ අත ඒ සඳහා නිහිනවා නම් එය කාය විඤ්ඤාතියයි පවතින්නේ. ඒකට කාය විඤ්ඤාතියෙහි පැවතුනේ. නමුත් කාය විඤ්ඤාතියෙහි පැවතුණු බැවින් මේක කාය කර්මයක් වන්නේ නැහැ. පිසුනා වාචය වාක් කර්මයක්. අන්න ඒ විදිහට පිසුනා වාචය, පරුසා වාචය කෙනෙකුට තවත් කෙනෙකුගේ සිත නරක වෙන්නට කුණු හරුපෙන් බැනලා අරත හැකි. එහෙම ලියනවනේ මිනිස්සු. පෝස්ට් කාඩ් අරින්නේ සමහරුන්. ඒ පරුසා වාචය සම්පප්පලාපෝ කාටවත් වැඩක් නැති දේවල් කතා කරනවා වගේම ලියන්නට පුළුවන්. ඒකට කාය විඤ්ඤාතියයි දෙන්නේ. නමුත් ඒවා අකුසල වාක් කර්ම. ඒ නිසා ඒ වාචී විඤ්ඤාතියයි කියන එකත් අපි සාකච්ඡා කරලා නැහැ මේ දක්වා විස්තර වශයෙන්. වාචී විඤ්ඤාතියයි කියන්නේ දැන් අපට ඇති වෙනවා අදහස්. අපට ඇතිවන අදහස අපි වචනයෙන් කියන්නේ. වචනයෙන් අංගවන්න තවත් කෙනෙක්. ඒකට වචනයෙන් අංගවන්නට ඒ වචනයි කියන්නේ වෙන මොනවත් නෙවෙයි. ශබ්දමයි. නේ? කතා කරනකොට තියෙන ශබ්දයනේ. ඒ ශබ්දය අහන තැනත්තාට ඒ වගේම කියන තැනත්තා ඒව වචන වශයෙන් දක්වන්නේ. වචන එකතු වෙලා තමයි වාක්‍යය හැදෙන්නේ. මේ සම්පූර්ණ අදහසක් ප්‍රකාශ කරන්නට වචන රාශියකින් යුක්ත වූ එක වැකියක් තියෙනවා. ඒ වැකියෙහි යම්කිසි අදහසක් තියෙනවා. ඒ අදහස ප්‍රකාශ කරන්නට එක වචනයෙන් බෑ. සමහර විට එක වචනයෙන් පුළුවන් අවස්ථාවක් තිබෙනවා. තවත් අවස්ථාවලදී වචන රාශියක් යොදන්නට ඕනේ යම්කිසි අදහසක් තවත් කෙනෙකුට කියන්නට. අනේ ඒ අදහස ප්‍රකාශ කරන්නට වචන උපයෝගී කරගන්න. ඒ වචන කියන්නේ ශබ්ද වලින් යුක්ත එකක්. ශබ්දනේ ඒ ශබ්ද වෙන වූ ශබ්ද ඒවා එකතුව වචන හදා. දැන් මේ වචන ප්‍රකාශ වෙන පරිදි වචන වල තියෙන්නේ යම්කිසි අදහස්. ඒ අදහස වචනයට ගැන්වීමට නැත්නම් ශබ්දයට ගැන්වීමට ඒ අදහස් ප්‍රකාශ වන වචන වෙන ශබ්ද නිකුත් වෙන්නට එපා. ඉතින් ඒක සිදු කරන ධර්මය ඒ ශබ්ද
ඒ අදහස ප්‍රකාශ වන පරිදි ඒ විදිහට හසුරුවන ධර්මයේ හැටියට දක්වන්නේ වචී විඤ්ඤාතිය. මේ ශබ්ද උපදනා තැන් හැටියට දක්වනවා ව්‍යාකරණ වලදී උගන්වන මේ තියෙනවානේ මේ කණ්ඨජ, දන්තජ, ඔෂ්ඨජ, මූර්ධජ, තාලුජ ඔය ආදි වශයෙන් අකුරු ඒ හට ගන්නා තැන් ඒ ශබ්ද හට ගන්නා තැන් හැටියට දක්වනවා. උගුරෙහි හට ගන්නා ශබ්ද කණ්ඨජ. තල්ලෙහි හට ගන්නා ශබ්ද තාලුජ. තල්ල උපයෝගී කරගෙන. දත් අග හට ගන්නා ශබ්ද දන්තජ. තොල් උපයෝගී වන ඒ ශබ්ද ඔෂ්ඨජ. ඒ විදිහට නාම කරනවා. දැන් ඒ ශබ්ද එකම ශබ්දය නෙවෙයි. ශබ්ද වෙන වෙනම ශබ්ද තියෙනවා. ඒ ශබ්ද දැන් ඔෂ්ඨජ ශබ්ද කියන ඒවා තමයි පප බබ්බම කියන ඒවා ඔෂ්ඨජ කියලා. තොල් වල හට ගන්නා ශබ්ද. නමුත් පප බබ්බම කියන විට ශබ්ද වෙන වෙන ශබ්ද පහක් ඇහෙනවා කාටුණා නේ. තොල් ගැටුණා ශබ්ද වශයෙන් වෙන වෙනත් ශබ්ද නිකුත්වා. අන්න ඒ වූ පරිදි දැන් ඒ ප කියන අදහස සිතේ හටගත්තාම තමයි ප කියන ශබ්දයක් නිකුත් කරන්නේ. බ කියන එක නිකුත් කිරීමේ අදහස ඒ සිත ඇති වුණාම බ කියන එක. අනේ විදිහට ඒ සිතින් අදහස් කරනුයේ යම් ශබ්දයක් නිකුත් කරන්නට නම් ඒ ශබ්දයේ නිකුත් වන පරිදි ඒ ශබ්දය හසුරු වන ධර්මයේ රූපයට කියන්නේ වචී විඤ්ඤාතියට. දැන් ඒ නිසා බොරු කියනවායි කිව්වම බොරු කියන්නේ ශබ්ද රාශියකින් ශබ්ද රාශියක් තියෙන. ඒ ශබ්ද රාශියම මේ බොරුව සකස් කරන්නට එපා. නැත්නම් බොරුව කියවෙන විදිහට ඒ ශබ්ද සකස් වෙන්නට ඕන. ඒ උනේ කුමකින්ද මේ වචී විඤ්ඤාතිය. ඒ නිසා ඒ බොරු කීම කියන අකුසලය සිදුවන ద్వාරයේ හැටියට ගන්නේ කුමක්ද? ඒ වචී විඤ්ඤාතියයි කියන වාග් ద్వාරය. අන්න ඒ වචී විඤ්ඤාතියයි කියන වාග් ద్వාරයේහි බහුල වශයෙන් හට ගන්නා අකුසල කර්ම හතර තමා ඒ වාග් කර්ම සතර හැටියට දක්වන්නේ බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කතා කිරීම කියන ඒකයි වචී විඤ්ඤාති සංඛාතේ වාග්්වාර වචී ద్వාරේ බාහුල මුචිතෝ වචී කම්මන්නා. ඒ බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කතා කිරීම. දැන් මේ දිනතුන් මේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමීස මිච්ඡාචාරය කියන මෙයා බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කතා කිරීමයි කියන මේවා පිළිබඳව තිබෙන ඒ විස්තර දැනගෙන තිබෙන්නට ඕන. දැන් ප්‍රාණඝාත අකුසලයේ කියන එක සිදුවන ඉබේ සිදුවන එහෙම නැත්නම් පණක් තිබෙන නිසාම සිදුවන දැන් ප්‍රාණඝාතයේ වන්නට පණ ඇති සතෙකු වන්නට ඕන. ඒ බව දැනගන්නට ඕන. ඒ බව දැනීම කියලා කියන්නේ මේ පණ ඇති සතෙක්. මරණ යන සිත කියන්නේ වධක චේතනාව. ඒ මරීම කිරීමට කරන උපක්‍රමය. ඒ උපක්‍රමය යොදාලීමේ ඒ සතාගේ ජීවිතය වෙනසීම නැත්නම් නැතිවීම. දැන් කෙනෙක් සතෙකු මරන්නට කරන ලද උත්සාහය නිසා ඒ සතාට තුවාල සිදු වුණා. ඒ සතා මැරුණේ නැහැ. එහෙම මැරුණේ නැත්නම් ප්‍රාණඝාත අකුසලයේ සිදුවන්නේ නැහැ. ප්‍රාණඝාත අකුසලයේ සිදුවන්නට නම් මැරෙන්නටම ඕන.
සමහර විටක තව කෙනෙක් මිනිසෙකුට හෝ තවත් කෙනෙකුට ගහන්නට පුළුවන්. ගැහුවේ මරණ අදහසින් නෙවෙයි. නමුත් ඒ පාරින්ම ඒ තැනැත්තා මැරුණා. එහෙත් ඒ ගැසූ තැනැත්තාට ප්‍රාණඝාත අකුසලයේ සිදුවන්නේ නැහැ. ඔහුට මරණ චේතනාවක්, ඒ වධක චේතනාවක් ඇති වුණේ නැති නිසා. අන්න එබැවිනුයි ඒකයි තේරුම් ගන්නට ඕනේ. චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන ඒ කාරණා. ඒ මරණ යන සිත තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් මොහුට ගසමි කියන සිතින් ගැසීම හිත කොටගෙන මරණය සිදු වුණාට මරීමේ සිතක් ඇති වුණේ නැත්නම් වදක චේතනාවක් ඒ ප්‍රාණඝාත කුසලයේ සිදුවන්නේ නැහැ. අන්න ඒ විදිහට මේවා පිළිබඳව තිබෙන විශේෂ කරුණු දැනගන්නට ඕනේ. ඒ ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාමීසු මිච්ඡාචාරය, මේ කාමීසු මිච්ඡාචාරය පිළිබඳව තියෙනවා බොහෝම විස්තර. ඒ කාමී මිත්‍යාචාර අකුසලය පුරුෂයෙකුට සිදුවන හැටි, ඒ වගේම ස්ත්‍රියකට සිදුවන ආකාරය එහෙම දක්වනවා. ඒ පුරුෂයන්ට දක්වා තිබෙනවා ස්ත්‍රීහු 20 දෙනෙක් දෙන්නලා. ඒ මාතුරක්කිතා, පිතුරක්කිතා, භාතුරක්කිතා, භගිනිරක්කිතා, ගොත්තරක්කිතා, ධම්මරක්කිතා, සාරක්ඛා, සපරිදණ්ඩා, දජාහතා, මුහුත්තිකා ඔය ආදි වශයෙන් 20 දෙනෙක්ව දක්වනවා. ඒ ස්ත්‍රීහු 20 දෙනාම පුරුෂයෙකුට අසුරු නොකිරීමට ස්ථාන. ඒ නිසා යම් පුරුෂයෙක් ඒ ස්ත්‍රීන් 20 දෙනා අතුරෙන් යම් කිසිවකු පිළිබඳව ඒ විදිහේ පිළිපැදීමක් කළොත් එතම කාම මිත්‍යාචාර අකුසලයට අසු වෙනවා. ඒ ස්ත්‍රීන් අතුරෙන් සමහරෙකුට ඒ කාම මිත්‍යාචාර අකුසලය සිදුවන්නේ නැහැ. ඔය මාතුරක්කිතා, පිතුරක්කිතා, භාතුරක්කිතා ආදී වශයෙන් දැක්වෙන ඒ ස්වාමි පුරුෂයෙකුගේ ඒ භාර්යා තත්වයට නොගිය ස්ත්‍රියෙකු පිළිබඳව දක්වන කරුණුවේ. එහෙම ඒවා පිළිබඳව විස්තර එනවා. ඒවා පොතපත කියලා මේ පිළිතුරු දැනගන්න. ඒවා මාම මේ ස්ථානෙහි කීමට මම සෝදානම් වෙන්නේ නැහැ. ඒවා කියවලා දැනගත්තා. මේ පොත්වල තියෙනවා. ඒ කාමීත්‍යාචාර කියන්නේ. ඉතින් සමහර අලුත් පඬිත මත තියෙනවා සමහරුගේ. ඒ අය මේ කාමීත්‍යාචාරය කියන එක අයිස්ක්‍රීම් කෑවත් සිදු වෙන්නට පුළුවන් කියලා කියන මේ හාමුදුරුවෝ ඉන්නවා. එමා මොකද කතාවක් ඒක. කාමීත්‍යාචාරය හොඳට පැහැදිලි කරලා තියෙද්දී මේ අයිස්ක්‍රීම් කෑවම මේ සිදු වෙන්නට පුළුවන්. එහෙම එකක් නෑ. ඒකට මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධය තියෙන්නටම ඕන. එහෙම නැතුව සිදුවෙන එක නෙවෙයි කාමීත්‍යාචාරය කියන්නේ. ඉතින් අනේ ඒවා ඒ නිසා දැන් ඔය මොකද අලුත් බණ හිම තියෙන නිසා පරිස්සම් වෙන්නට ඕනේ තේරුම් දැනගැනීම. එකිනෙක කෙනා තම තමන්ට හිතෙන දේවල් කියනවා බණයි කියලා. ඉතින් සමහරු ඒවත් අල්ලගෙන සමහරු හිතනවා මේ තමයි හරි බණ කියලා. ඒවා පස්සේ යන අයත් සිටිනවා. සමහරු මේ අමුතු දෙයක් කියන්නට ඕනේ කියලා අදහස් කරනවා. මොකද හැම එකක්ම අමුතු වුණාම තියෙනවානේ විශේෂයක් නේ. අලුත් දෙයක් ආවම ඒ කියන්නේ ඒ අමුතු කරන්නේ දැන් ඔය කාර් හදන මිනිස්සු නම් ඒ අය කාර් එකේ එන්ජින් එක නම් එහෙමම තමයි. නමුත් අර මේ පිටට පේන්න තියෙන ඒවා නොඑක් විදිහේ එක එක ආකාරයෙන් කරනවා. ඉතින් මිනිස්සු ඒකටම මේ රැවටිලා ඒක හොඳයි කියලා එකක් අත්හැරලා අනික ගන්නවා. ඔයගේ අමුතු දේවල් වලට බොහොම ආශා කරනවා. බණත් එහෙම අමුතු කරනවා. බණ පමණයි එසේ අමුතු කළ යුතු නැත්තේ. මොකද එහෙම අමුතු කරන්නට දෙයක් එහි නැහැ. කළොත් එහෙම එකක් ඒක බොරුවක් වෙන්න ඕන. එතන වරදක්. ඒ නිසා බණ බොහොම පරිස්සමින් දැනගන්න ඕන කරනවා. බොහෝ දෙනෙක් ඒක තේරුම් ගන්න නැහැ. ඒ නිසා මම දන්නවා සමහර. වෙනකක් තව මේ
අපම උගන්වපු අපෙන් යම් දේවල් අසාගත්ත අය මා දන්නවා. ඒ අය දැන් මේ පැත්තේ නෙවෙයි. දැන් අලුත් බණ පැත්තේ. අලුත් බණ. ඉතින් එහෙම ඉන්න පිරිසක් ඉන්නවා. නමුත් කවදාවත් ඒ අලුත් ඒවාට පරණ ඒවා මාරු කරන්නට නරකයි. වැරදක් නම් කවන්නේ. හරි ඒවා වැරදි ඒවායින් හරි ඒවා පැත්තකට කරලා වැරදි දේ පිළිගන්නේ නුසුදුසුයි. ඒ නිසා කරුණු හරියට තේරුම් ගන්න ඕනේ. දැන් කෙනෙකුට ඒ අකුසල් කියන මේවා පිළිබඳව කුසල් වලට වඩා කෙනෙක් දැනගන්නට ඕන. මොකද කුසල් කියන ඒවා සිදු කළත් Tamante ඒ නරකක් වෙන්නේ නැහැනේ යහපතක් මිසක. අකුසල් කියන මේවා පිළිබඳව දැන ගැනීම අවශ්‍ය වන්නේ අකුසල් කියා නොදැනීම හේතු කොටගෙන බොහෝ දෙනෙක් බොහෝ වැරදි කරනවා. අකුසල් කියා නොදන්නාතු. ඒ නිසා අකුසල් හොඳ හැටි දැනගන්නට. සමහරු බොරු කියන්නට බොහෝම සූදානම්. ඉතින් බොරුව වුණත් අහන එක්කෙනා ඇත්තක් ඇටියට පිළිගත්තොත් තමයි එතනත්තා බොරුවට අහු වෙන්නේ. ඒක තියෙනවා වාසියක් බොරු කියන එක්කෙනාට. අහන එක්කෙනා පිළිගන්නට ඕනේ මේ කියන්නේ ඇත්තක් කියලා. එතකොටයි අරයා බොරුවට අහු වෙන්නේ එහෙම පිටින්. එහෙම නැත්නම් ඔහුට බොරු කීමේ අකුසලයේ සිදුවන්නේ නැති වුණා. හැබැයි හිස් වචන කතා කිරීමේ අකුසලයට ඔහු වැටෙනවා. ඒ කියන්නේ අභූතයක් කියන කැමති වීම අභූතයක් කියන ඒ කියන කැමති වීම එහෙම කීවම අසුවන්ට අවබෝධ වීම කියලා කියනවා. අසුවන්ට අවබෝධ වීම කියන්නේ අසුව එක්කෙනා පිළිගන්නවා මේ කියන්නේ ඇත්තක් කියලා. එතකොට මේ හු රැවටෙන්නේ. බොරුව කියන්නේ තවත් කෙනෙකුම රවටන. එතකොට ඒ තැනත්ත රැවටුනේ නැත්තම් තමා බොරුව කිව්වා වෙන්නේ නැහැ. ඒ බොරු කීමෙන් අදහස් කළ දේ සිදුුනේ නැති බැරි. චේතනාව තිබුණා බොරු කියන්නේ. නමුත් ඒක බොරු කීමේ ඒකයි මා කීවේ අර සතෙකු මැරීමේ චේතනාව තිබුණා කෙනෙකුට. නමුත් තබා කරපු ඒ සතාට විදීමෙන් මේ ගැසීමෙන් මරණය සිදුුනේ නැහැ. ඒ නිසා තමයි චේතනාව මරණ චේතනාව වුවත් ඒ චේතනාවට අනුකූලව මරණය නොසිදු වුණු බැරි ප්‍රාණඝාත අකුසලයට අසුවන්නේ නැහැ. අන්න ඒ වගේ. අන්න ඒ විදිහේ තියෙනවා කරුණු මහත් රාශියක්. ඒවා පිළිබඳවම අප කතා කරනවා නම් මේ පාඩම බොහෝ දවස් කියන්නට වෙනවා. එවනේ අපි තේරුම් ගන්නු මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප. දැන් පිසුනාවාච කියන එක කෙනෙකුට තවත් කෙනෙක් දෙදෙනෙකු අතර තිබෙන මිත්‍රත්වය බිඳවීමට අදහස් කොට කියතේ. එහෙම නැත්නම් අහන එක්කෙනා දැන් Taman කේලම කියනුවේ යමෙකුට නම් ඔහුගේ වැඩි අල්ම ලෙන්ගතුකම තමාට ලබා ගැනීම සඳහා කෙනෙක් එලෙස කේලම් කියන්නේ වෙන්නට පුළුවන්. ඒ සමහර විටක ඒ නිසා පිසුනා වාචය කියන එක තරහින් කියත හැකි දෙදෙනෙකු අතර තිබෙන සම්බන්ධය කඩන්නේ. තවත් ලෝභිනුත් කියත හැකි තමා කෙරෙහි අසන්නාගේ ආදරය ලිංගතුකම ඇති කර ගැනීම සඳහා ලෝභය කියතත්. ඉතින් මේ විදිහට අපි ඉදිරියට ඒවා කියනවා. පරුසා වාචා කියන එක නම් තරහ ගිහිල්ලා කරන ප්‍රකාශයක්. එබැවින් මේක ද්වේෂ සිතකින්ම කරන එකක්. සම්පප්පලාප ඒ ලෝභ ද්වේෂ කියන මේ දෙකෙන් කවරකින් හෝ කරන්නට පුළුවන් එකක්. සම්පප්පලාප කියන්නේ කාහටවත් වැඩක් නැති කියන එක්කෙනාටවත් අහන එක්කෙනාටවත් අර්ථයක් සිදු නොවන යහපතක් සිදු නොවන නිර්ාර්ථක වචන. ඒවන සමහරු කතා කරන්නේ බලන්න බොහෝ විට දෙදෙනෙකු එකතු කල්හි පැය ගණනක් සාකච්ඡා කරලා කතා කරලා ඒ තමන්ගේ කාලය ගත කළා. ඒ කාලය තුලදී
දෙදෙනාම වුණුන් සමග කරන ලද කතාවෙන් ඒ දෙදෙනාටම කතා කිරීමට කලින් ඒ දෙදෙනා සිටි තත්වයේ හොඳ පැත්තට සිදු වුණු වෙනසක් තිබුණාද කියලා බලන්න. යමක් ඒ කතාවෙන් Taman දැනගත්තද යහපත පිණිස පවත්නා දෙයක්. එහෙම නැත්නම් ඒ කතාව නිසා තමාගේ ಗುಣධර්ම පක්ෂයට කිසිවක් එකතු වන්නේ නැතිව එයින් ටිකක් අඩු වුණාද කියලා බලන්න. අන්න එහෙම කතා බොහෝ විට කරන්නේ. සමහර එකතු වුණාම වැඩියෙන්ම කරන්නේ අනුන් ගැන. අනුන් ගැන කතා කරනවා. ඇඳ හැටි, පැලැන්ද හැටි, එයාගේ ක්‍රියාකලාපය, යන්නේ හැටි, කරන වැඩ ඕව ගැනයි කතාව. ඒවා ඉතින් Tamanට යහපත පිණිස පවතින ඒවා නෙවෙයි. ඒවානේ ඕපාදූප කියලා කියන්නේ. අනේ විදිහේ කතා කරනවා. එහෙම නෙවෙයි. අපි එක වචනයයි කියන එක අපට ලැබිලා තිබෙනවා. කතා කිරීමේ ශක්තිය අපට ලැබිලා තිබෙන එක බොහොම වැදගත් කොට සලකන්නට. ඒක කවදාවත් નિરර්ථකව යොදන්නට නරක. નિરර්ථකයි කියන්නේ වැඩක් නැතිව කරන කතා. ඒක අහන්නටවත් කියන්නටවත් යහපත පිණිස පවතින්නේ නැහැ. ඒකෙන් සිදුවන්නේ හොඳ දෙයකට යොදා ගන්නට පුළුවන් Tamanගේ කාලය වටිනා නැති දෙයකට යෙදුවා. එබැවින් මේ වචන වලින් නිර්ම පිටින් වළකින්නටයි උත්සාහ කළ යුත්තේ. ඉතින් මේ සම්පප්පලාප කියන මේවාම කතා කරන්නට පුරුදු වුණොත් ඒ කතා කරන්න පුරුදු වුණු එක්කෙනාට ඒවා නොකරත් බැහැ. ඉතින් දිගටම ඕවමයි කතාව. සමහර විටක තේ කෝප්ප ගණන් දිදී ඔය කතා. ඒ සමහරුට සමහරු ඉවන්නේ ඊට වඩා ලොකු මේ සැර දේවල් පාවිච්චි කරමින් ඔය කතාව. අන්තිමට බැලුවම කාටවත් ඒකෙන් වැඩක් නැහැ. අනේ එහෙම සම්පප්පලාප කියන මේවා ඒ වාග් කර්ම ඒ බහුල වශයෙන් වාග්්වාරේ හට ගන්නා කර්ම වශයෙන් දක්වන්නේ ඒ සතර. ඊළඟට එන්නේ මන කර්ම තුන. අභිජ්ජා ව්‍යාපාදෝ මිච්ඡාදික්ඛි ඡාති චේති අඤ්ඤත්‍රාපි විඤ්ඤාත්ත්‍යා මනස්මින් ඒව බාහුල වුත්තිතෝ මනෝ කම්මං නා. ඒ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදික්ඛි කියන මේවා අනිද්වාරවල ඇති නොවනවයි කියන එක නෙවෙයි කියන්නේ. නමුත් බහුල වශයෙන් ඇතිවන්නේ මනෝද්වාර. අනිද්වාරවල ඉපදී හැකි උපදින අවස්ථා තිබෙනවා. දැන් අභිජ්ජා කියන්නේ දැඩි ලෝභය, විෂම ලෝභය. ව්‍යාපාදය වනස්සිතවිල්ල, අනුන් නැසේවා, වෙනසේවා කියන ඒ සිතවිල්ල. මිච්ඡා දිට්ඨිය කියන්නේ වැරදි දැකීම. දැන් එයින් අපි අභිජ්ජා ගැන කතා කරනවා නම් ඒක අභිජ්ජා කියන්නේ ලෝභයමනේ. ධර්ම වශයෙන් ලෝභය. චෛතසිකයක් හැටියට දක්වන්නට තිබෙන්නේ ලෝභය. එවිට අභිජ්ජා කියන මේ අකුසල කර්මය, මනක් කර්මයක්, අකුසල මනක් කර්මයක්. ඒ අභිජ්ජා නැමැති අකුසල මනක් කර්මය ඇති වෙන අවස්ථාව දැක්විය යුතු වන්නේ ලෝභ මූල සිතක් උපදින අවස්ථාව. උපදින සිත ලෝභ මූල සිතක්. ඒ ලෝභ මූල සිතේ ඇතිවන්නා වූ ලෝභය තමයි ඒ අවස්ථාවේදී අභිජ්ජා නාමයෙන් දක්වන්නේ. අභිජ්ජා කියේ විසම ලෝභය. දැන් ලෝභය කියන එක අපට යම් දෙයක් පිළිබඳව ඇතිවීමේ හොඳක් නැති වුණත් එක විදිහක සාධාරණකමක් තිබෙනවා. තමාගේ කියා සලකන දේවල් තිබෙනවනේ. ඒ දේවල් පිළිබඳව Tamanට යම් ලෝභයක්, ඇලීමක් ඇති වෙනවා නම් ඒකට කාටවත් ඒ තරම් වරදක් කියන්නට බෑ. ඒ මොකද ඒක මිනිසුන්ගේ ස්වභාවය. ලෝභය කියන එක තමා සම්පේක තමාගේ කියා සලකන එහෙම දේවල් පිළිබඳව ඇති වෙන එක. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ අභිජ්ජා කියලා දක්වන විසම ලෝභය කියන එක ඒක සාමාන්‍ය තත්ත්වයේ ඉක්මවා පවතින එක. තමා සම්පේක දෙය ගැන නෙවෙයි මේ අන්‍යයන්ගේ දේ.
ඒවා මට වේවා කියන. එබඳු තමා කරා නම්වා ගන්න ලෝභයක් ඒක. අන්න ඒ ලෝභය නරකයක. ඒක විසමයක. ඒ ලෝභය ගැනයි මෙතන දක්වන්නේ අභිජ්ජාක. අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කියලා උපක්ඛිලේශ වශයෙන් වදාරන විට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. අභිජ්ජා විසම ලෝභ. ඉතින් සමහර විටක එහෙම අධර්ම රාගය කියලා ඇති වෙන්නේ. අධර්ම රාගය කියලා කියන්නේ රාගය පිළිබඳව ඒකේ තියෙන ධර්මිෂ්ඨ බවක් දක්වන්නට අමාරු. රාගය කියන්නේ අකුසලයක්. තමයි. අකුසල ධර්මයක්. නමුත් අධර්ම රාගය කියන්නේ ඒ රාගය තමා උපදවා නොගත යුතු පුද්ගලයන් කෙරෙහි උපදවා ගන්නවා නම් ඒක අධර්ම රාගය. දැන් කෙනෙකු අපි ගන්නු ස්ත්‍රියක පුරුෂයක කියන මේ අය අතර ඒ විදිහේ රාගික හැඟීම් ඇති වෙනවා. නමුත් යම් කෙනෙකුට තමන්ගේ මව පිළිබඳව පියා පිළිබඳව එහෙම නැත්නම් ඒ විදිහේ සම්බන්ධකම් තිබෙන ඒ අය පිළිබඳව ඇති වුණොත් රාගයක් ඒක අධර්මයක්. ඒක අධර්ම රාගය. එහෙම ඒවත් ඇති වෙනවා. අධර්ම රාගය. ඒකත් ඔය අභිජ්ජා කියන එකට ඇතුළත්. ඉතින් මේ අභිජ්ජාව මනක්කර්ණයක්. මනක්කර්ණයේ කීවේ ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ මනෝද්වාරයේමයි. මනෝද්වාරෙහි හට ගන්නා කර්මයක්. නමුත් එයින් එය කායද්වාරෙහි හෝ වාග්ද්වාරෙහි හටගන්නේ නැtei කියලා දක්වන්නේ නැහැ. ඒකයි මේ අඤ්ඤත්‍රාපි විඤ්ඤාත්ය. ඒවායේ ඇතිවන අවස්ථා තිබෙනවා. දැන් කෙනෙකුට තවත් කෙනෙකු පිළිබඳ එබඳු ලෝභයක් ඇති වුණා. ඒක පුළුවන් ඒ තැනත්තාට වචනෙන් අඟවන්නට, වචනෙන් දක්වන්නට. නේ? කාගේ හෝ තමාගේ නෙවෙයි වෙන කෙනෙකුගේ කියමු, වෙන කෙනෙකුගේ භාර්යාව, වෙන කෙනෙකුගේ ස්වාමි පුරුෂයා. එහෙම අය කෙරෙහි එහෙම කෙනෙකුගේ සිත තමා කරා මේ ඇති කර ගන්නට කතා කරත හැකියි. සමහර විටක වර්ණනා කරන්නේ. එහෙම වර්ණනා කරලා හිත ගන්නවා කොහොමද? අන්න එහෙම කරන විට ඒ අභිජ්ජා කියන විසම ලෝභය පැවතුණු ద్వාරය කුමක්ද? වාග් ద్వාරය. ඒකේ අභිජ්ජා කියන මනක්කර්ණය වාග් ద్వාරයේ හට ගන්නා අවස්ථාව. එහෙම නැත්නම් ඒ අභිජ්ජාව කියන ඒ මනක්කර්මය කාය ద్వාරයේ හට ගන්නා අවස්ථාවද තිබෙනවා. කාය ద్వාරයේ අතින් නැවීම, හිස පිළිමැදීම ආදී නොයෙක් ඒවායි එය සිදු වෙනවා. ඒ කාය ద్వාරයේ පැවති අවස්ථාව. අන්න එහෙම ඒ අවස්ථාව තිබෙනවා. ඒක තේරුම් ගන්න. ඒ මනක්කර්මයක් තමයි. නමුත් මේ මනක්කර්මයේ වූ එය කාය ద్వාරයේද හට ගන්නා අවස්ථාවක් තිබෙනවා. වාග් ద్వාරයේද හට ගන්නා අවස්ථා තිබෙනවා. ඒ ව්‍යාපාදයත් එහෙමයි. වනස්සිතවිල්ල, අනුන්‍ය සේවා, වෙන සේවා කියන ඒ සිතවිල්ල. ඒක කාය ద్వාරිකවත් අන්‍යයන්ගේ විනාශය සඳහා ක්‍රියා කරත හැකි. වචනෙන්ද කියත හැකි නේ. සමහරු කියන්නේ ඔය ජනසෙන්දේ මකබෑරෙන්දේ එහෙම කියලා කියන්නේ මිනිස්සු. ඒ සිතවිල්ල, ඒ මනක්කර්මය වාග්ද්වාරෙහි හට ගන්නා අවස්ථාව. ඒ වගේම ඊළඟට එන්නේ මිච්ඡාදිට්ඨිය. මිච්ඡාදිට්ඨි කීවේ වරදවා දැකීම. ඉතින් මිච්ඡාදිට්ඨි මහ ප්‍රාසයක් වෙනවනේ. මිච්ඡාදිට්ඨි. අපි ගන්න එකක් පිළිබඳ. අප පිළිගන්නා පරිදි ලෝකය කිසිවෙකු විසින් මවන ලද්දක් නොවේ. නේ? එහෙමනේ අප පිළිගන්නේ. හොඳයි යම් කෙනෙක් එහෙම ලෝකය යම් කිසි සර්ව බලධාරී දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ විසින් මවන ලද්දකයි ගන්න. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිය ඔහු පිළිබඳව පිළිබඳව ඇති වෙන්නේ මොන ద్వාරෙහිද? මනෝද්වාරය.
නමුත් මේ මනෝද්වාරයෙන් හටගන්නා මිච්ඡා දිට්ඨිය ඇතන් විටක වාග්ද්වාරයෙන් ප්‍රකට වෙනවා නැත්නම් වාග්ද්වාරෙහි පවතින අවස්ථා තිබෙනවා. අවේතනත්තා පිළිබඳවම සලකනවා නම් හිතෙම ඒ දෙවියාය කියා සලකන යමෙකුගේ ප්‍රතිරූපයක් හෝ එහෙම නැත්නම් සංකේතයක් ඉදිරියට ගිහින් සර්ව බලධාරී දෙවිතුමනි ඔබතුමා තමා මේ ලෝකය තපවත් කියන හැමදෙනාම නැවුවේ ඔබට ස්තුති වේවා ආදි වශයෙන් මේ මිත්‍යා දෘෂ්ටි අදහස තමන්ගේ වචනයෙන් පිට කරනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය ඒ අවස්ථාවේදී පවතින්නේ වාග් ద్వාරය. එහෙම නැත්නම් ඒ අවස්ථාවේදීම අතන් විතක ඒ මිත්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මක කරනවා කායද්්වාරය. ඒ සර්ව බලධාරියා තමාගේ දැනුම් පිදුම් පිළිගැනීමට සුදුසු එක කියා සලකාගෙන ඔහුට සුවඳ දුම් අල්ලනවා මල් පුදනවා ඒ ඔක්කොම කරන්නේ කායද්්වාරයේනේ කායද්්වාරය. අනේ එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය කායද්්වාරෙහි පැවති අකුසලයක්. අන්න ඒ විදිහට කායද්්වාරෙහි පවතින වාග්ද්වාරෙහි පවතින. නමුත් ඒ කර්මයේ වශයෙන් ගත්තම ඒක කාය කර්මයකුත් නෙවෙයි වාග් කර්මයකුත් නෙවෙයි ඒක මනස් කර්මය. අන්න ඒ විදිහට. දැන් අපි තේරුම් ගත්තා අකුසල කර්ම කියන ඒවා දක්වනවා මෙතන 10ක්. ඒ 10න් ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය කියන මේ අකුසල කර්ම 3, කාය කර්ම 3. ඒ කාය කර්ම 3න් කීවේ ඒවා කායද්්වාරයයි කියන නැත්නම් කාය විඤ්ඤාතියයි කියන කායද්්වාරයේ බහුල වශයෙන් හට ගන්නා බැරි. එහෙම කීවට එයින් වළක්වන්නේ නැහැ. ඒවා අන්‍ය ద్వාර දෙකෙහි උපදින්නේ නැtei කියලා. ඒවා ඒ කියන්නේ කාය කර්ම කියන ඒවා වාග්ද්වාරෙහි හටගන්න. ඒ මනෝද්වාරෙහි හටගන්න එක එහෙමම කියන්නේ නැහැ. නමුත් මනෝද්වාරෙහි හටගන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් වාග්ද්වාරෙහි හටගන්න. ඒ මොකද ප්‍රාණඝාතය දක්වන විට ප්‍රාණඝාතයේ පෙන්වන්නේ සාහත්තික, ආනත්තික, නිස්සග්ගිය, ථාවරය, විද්‍යාමය, ඉද්ධිමය කියලා ඒ ප්‍රාණඝාතයේ සිදු කරන විධි දක්වා තිබෙනවා 6ක්. එකක් සාහත්තික. සාහත්තිකය කියන්නේ තමන්ගේ අතින් තමාම සිදු කරන එක. ඒක සාහත්තික. ආනත්තික. ආනත්තිකය කියන්නේ අනුන් ලවා අනුන්ට අනකොට කරවීම. ඒක ආනත්තික. නිස්සග්ගිය. ඒ නිස්සග්ගියයි කියන එක තමන්ගේ අතින් මෙහෙම දැන් අල්ලගෙන එහෙම කරනවා එක නෙවෙයි. අතේ තිබෙන දෙයක් වීසි කරලා දැන් හෙල්ලක් වීසි කරලා එහෙම නැත්නම් ගලක් වීසි කරලා ඒ විදිහේ දෙයකින් නැත්නම් තුවක්කුවක් අතේ තියෙන ඒකෙන් වෙඩි උණ්ඩේ යන්නේ ඈතට ගිහිල්ලා වදිනවනේ. අන්න එහෙම ඒවා ඒ නිස්සග්ගිය කියන්නේ ඒ බඳු දේවල්. නිස්සග්ගිය කියන්නේ තමා නිස්ක්‍රය කරගෙන පවත්නා ක්‍රියාවකින් සිදු කරන්නේ නිස්සග්ගිය. ථාවරය කියන්නේ ස්ථාවර උපායක් යොදනවා. දැන් බොරු වලවල් කපලා තියෙන. ඒ බොරු වල එහෙත් මෙහෙත් යන්නේ නැහැනේ. ථාවර. ඒ වගේ තව සමහරෙක් මේ ඔය මානලා තිබෙනවානේ මේ බිම්බොම්බතේ ඒ සංඛ්‍යාවට තමයි යන්නේ. ඒවා ඉතින් යමක් තුවක්කු එහෙම බැඳලා තියෙන්නේ. පැයුම් හැටිය වැදිලා මැරෙනවා. ඒවා ථාවර කියන්නේ. ඒකට සාහත්තික, ආනත්තික, නිස්සග්ගිය, ථාවර, විද්‍යාමය කියලා තව එකක් තියෙනවා. විද්‍යාමය කියන්නේ මේ Tamanගේ මේ මන්ත්‍ර බල ආදීන් කරන මැරීම. සමහරු ඔය කියනවනේ හුනියම් කරලා මරණයි කියලා. හුනියම් කරලා සමහරු ඔය අංගම් පිළිනවා කියලා කියන්නේ. ඒ වගේ ඒක විද්‍යාව. මන්ත්‍ර බලය එතන පාවිච්චි කරන්නේ. විද්‍යාව.
අනිත් එක ඉද්ධිමය. ඉද්ධිමය කියන්නේ සමහරුන්ට එහෙම 이르දි ලැබිලා තියෙනවා. ඔය 이르දිය කියන එක යම් කිසිවක් සිදුවීමට කියන්නේ ඉද්ධි කියලා. ඉද්ධීති සිද්ධි කියලා දක්වනවා. ඒ ඉද්ධි අකුසලයේ නිසා ලැබෙන 이르දි තිබෙනවා. කුසලයේ නිසා ලැබෙන 이르දිත් තියෙනවා. සමහරෙකුට ඒවා මේ 이르දිය ක්‍රියාව සිතින් සිදුවන ඒවා. දැන් අකුසල 이르දි කියන ඒවා තිබෙනවා. ඔය යක්ෂය ඔය කියන පිරිසට. ඔය යක්ෂයන් මිනිසුන් දිහා ඔවුන්ගේ මේ ඇසින් දැලීමම ප්‍රමාණයි. මිනිසාව ලෙඩ කරලා සමහර විටක මරා දමන්නට. එසේ මරා දැමීමේදී ඔවුන් උපයෝගී කරගන්නේ ඔවුන්ට ඇති 이르දිය. ඒ අකුසල 이르දිය. ඒ ඉද්ධිමය අනිත් එක මේ එතකොට විඥානයේ ඉද්ධිමය. මෙන්න මේ විදිහට සයක් දක්වලා තියෙනවා. සාහත්තික ආනත්තික නිස්සග්ගිය ථාවරය විඥානයේ ඉද්ධිමය කියලා. ඒ ප්‍රාණඝාත අකුසලයේ සිදු කිරීමේ විධි ක්‍රම දක්වනවා. ඉතින් මේ කොයි එකනේ කවරෙක් හෝ කරන්නේ බරපතල වරදක්. බරපතල වරදේ කියන්නේ සතෙකුගේ ජීවිතය තොර කරනවයි කියන එක. ඒ සතාට කරන්නට තිබෙන අන්තිම අපරාධය. මොකද හැම සතාම හැම දෙනෙක්ම තමන්ගේ ජීවිතයට ප්‍රියයි. ජීවිතයට ප්‍රියයි. කොටයක් හැටියට ජීවත් වන කෙනෙක්. අත් දෙකක් නැහැ, පා දෙකක් නැහැ. මිනිසෙකු හැටියට සතෙකු හැටියට මේ පණ පිරෙනවා. තමන්ට කවන්න ඕන වෙන කෙනෙක්, පොවන්න ඕන වෙන කෙනෙක්, තමා වැසිකිලි කැසිකිලි කළාම ඒවා පවිත්‍ර කරන්න ඕන වෙන කෙනෙක්. තමන්ටයි කියලා මොනවත් කරගන්නට නැහැ. ඒත් කෙනෙක් කැමති ජීවත්ව සිටින්නට. ඒ නිසා කාගේ හෝ ජීවිතය නසා දමනවයි කියන එක ඒ තැනට කරන තාම ලොකු අපරාධයක්. ඒ නිසා සිදු කරගන්නේ තමන් ලොකු වරදක්. ඒ වරද නිසා තමන්ට එහි විපාක විඳින්නට සිදු වෙනවා. මේ වෙන තුන අහලා ඇතිනේ. අපි බෝධිසත්වයන් වහන්සේ මසුන් මරණ ගමක ඉපදලා මසුන් මැරීමට ගියේ නැහැ. එහෙත් මසුන් මරා ගොඩ බානු දැකලා මසුන් බානවා දැකලා සතුටු වුණා. ප්‍රීති වුණා. විශාල මත්ස්‍ය සංඛ්‍යාවක් ආයුලලා. දැන් ඒ සතෙකුගේ ප්‍රාණය නැසූ එක පිළිබඳව මේ තමන්ගේ ප්‍රීතිය සතුට. ඒ නිසා ඒ අකුසල කර්මය ඒක ඇති වුණේ ඒ සතෙකුගේ මරණය, සත්වයාගේ ජීවිතය හානිය පිළිබඳ තමා සතුටු වීමක්, ප්‍රීති වීමක්. ඒ අකුසල කර්මයේ හේතු කොටගෙන තමා අවුරුදු මට මතක 30000ක් කියන 30000ක් නිරෙහි දුක් විඳා. නිරාදුක් නරකාදී උපන්. ඒ ශේෂ අකුසල කර්ම ඉතින් සංසාරයේ නොඑක අවස්ථාවලදී ඒවාට ඒ දුක් විඳලා මේ අන්තිම ආත්ම භාවය බුද්ධත්වයේ ලැබූ ආත්ම භාවය. ඒ ආත්ම භාවයේදී වරින් වර දැරිය නොවන හිසරුදාවක් වහන්සේට ලැබුණා. ඒ නිසා දැන් කම්ම විපාකජා ආබාධා කියලා ආබාධ දක්වන විට පෙන්නනවා ධාතු ක්ෂෝභයෙන් සිදුවන ආබාධ. ධාතු ක්ෂෝභය කියන්නේ ඔය පඨවි ආදී ධාතු කිපීම නිසා ඇතිවන ආබාධ. ඒ වගේම මේ වාපිත්සෙන් කියන මේවා ඒ කිපීම නිසා ඇතිවන සමහර විටක වාතයේ කිපීම, සමහර විටක සෙම කිපීම, සමහර විටක පිත කිපීම, සමහර විටක ඒ තුනම හෝ දෙකක් හෝ කිපීම හේතු කොටගෙන සන්නිපාත කියලා කියන්නේ සන්නිපාතජා ආබාධා කියලා. එහෙම දෙයක්. එහෙම නැත්නම් උපක්‍රමයන්ගෙන් වෙන ආබාධ තිබෙනවා. තමාගේම උපක්‍රමය, අනුන්ගේ උපක්‍රම නිසා සිදුවන ආබාධ. තමන්ගේ විසම පරිහාරජා ආබාධ කියලා කියනවා. තමන්ගේ නරක පැවතුම් නිසා, විසම පැවතුම් නිසා. දැන් වර්තමානයේදී
දොස්තරවරු එහෙම කියනවනේ දුම්බි